හරි. එතකොට වේගයක් කියලා කියන්නේ ඇත්තටම වේගයක් කියන්නේ නිකන් කියන්න ඕන වේගයක් කියන්නේ මොකක්ද කියලා. ඕලිවල් කරන කාලේ ඉගෙනගෙන තියෙනවනේ ඇත්තටම වේගය කියන්නේ මොකක්ද කියලා. වේගයක් කියන්නේ මොකක්ද? දුරක් යන්න පුළුවන් අනුන් දුරක් යන කාලේ. දුරක් යන්න පුළුවන් කාලය. මොකක්ද වේගය කියන්නේ? යම් කිසි කාලයකදී යන දුර. හොඳයි. ඒ උත්තර දෙකම ඒක අහපු එක හොඳයි. වේගය කියන්නේ දුරක් යන්න පුළුවන් කාලයක්. දුරක් යන්න පුළුවන් කාලයක්. ද යම් කිසි කාලයකදී යන දුරද? කාලයකදී යන දුර. කාලයකදී යන දුර වගේ එකක් තමයි. හරි. මොකද්ද වේගය කියන්නේ? හරි. මෙන්න මෙහෙම කියනනම් හරියටම. මෙන්න මෙහෙම කියනනම් හරියටම ඇත්තටම වේගයක් කියන්නේ ඒකක කාලයකදී යන දුර. යම් කිසි කාලයකදී යන දුර කියන උත්තරේ ටිකක් හරි. හැබැයි අංග සම්පූර්ණ හරිම උත්තරේ තමයි ඒකක කාලයකදී යන දුර තමයි වේගය කියන්නේ. වේගය කියන්නේ ඒකක කාලයකදී යන දුර. තවත් විදිහකට කියනවා නම් තප්පරයක් තුල ගමන් කරන දුර. හරි? තප්පරයක් තුල ගමන් කරන දුර. මේ පොඩි සංකල්ප හරියටම දැනගන්න ඕනේ. පොඩි සංකල්ප හරියට දැනගත්තොත් තමයි පැටලෙන්නේ නැති. නැත්තම් පැටලෙනවා. හරිද? භෞතික විද්‍යාවේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි පැටලෙනවා. හරි? පැටලෙනවා. ඒකයි අවුල. පැටලෙන්න හේතුව මූලික සංකල්ප අර බේසික් පොයින්ට් හරියටම දන්නේ නැහැ. තිතටම දන්නේ නැහැ. ඒකයි අවුල. හරි? රයිට්. ඉස්සෙල්ලාම වේගයේ ඉඳන් පටන් ගමු. වේගයක් කියන්නේ මොකක්ද? තප්පරයක් තුල ගමන් කරන දුර. එක තප්පරයක් ඇතුළත ගමන් කරන දුරට තමයි වේගය කියන්නේ. එක තප්පරයක් ඇතුළත ගමන් කරන දුරට තමයි වේගය කියන්නේ. හරි? එතකොට තප්පරයක් ඇතුළත ගමන් කරන දුර තමයි වේගය. හරි. රයිට්. ඊට පස්සේ මෙහෙම බලමු. මම මෙන්න මෙහෙම කියනවා. මුළු භෞතික විද්‍යාවෙම මෙන්න මේ සංකල්පය ගොඩක් වැදගත්. මුළු භෞතික විද්‍යාවටම මේ සංකල්පය ගොඩක් වැදගත්. මෙන්න මෙහෙම සංකල්පයක් තියෙනවා. හරි? මොකද අහගන්නකෝ. භෞතික විද්‍යාවේ දැන් භෞතික විද්‍යාව කියලා එකක් ලෝකේ නිර්මාණය වුණානේ කොහොම හරි. භෞතික විද්‍යාව කියලා එකක් ලෝකේ නිර්මාණය වුණා. ඒ නිර්මාණය වෙච්ච භෞතික විද්‍යාවෙන් ලෝකය දකින විදිහක් තියෙනවා. හරි? භෞතික විද්‍යාවෙන් ලෝකය දකින විදිහක් තියෙනවා. හරි? මෙහෙම කියන්නම්කෝ. මට මේ ටික හරියටම කියන්න ඕනේ. එතකොට තමයි අර හරියටම ඔයාලට තේරෙන්න පටන් ගන්න සබ්ජෙක්ට් එක. විෂය හරියටම තේරෙන්න පටන් ගන්න මේ වටපිටාවේ විස්තරේ සේරම දැනගත්තට පස්සේ. හරි? මෙහෙමයි. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම එකක් කියන්නකෝ. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මෙහෙම කතාවක් කියන්නකෝ. කොල්ල තුන් දෙනෙක්ට කෙල්ලෝ ඉන්නවා 15ක්. හරි? කොල්ල 3 දෙනෙක්ට කෙල්ලෝ 15ක් ඉන්නවා. හරි? කොල්ල 3 දෙනෙක්ට කෙල්ලෝ 15ක් ඉන්නවා. කොල්ලෝ 8 දෙනෙක්ට කෙල්ලෝ කීයද? කොල්ල 3 දෙනෙක්ට කෙල්ලෝ 15ක් ඉන්නවා. කොල්ලෝ 8 දෙනෙක්ට කෙල්ලෝ කීයද? 24යි. 24යි. ඔව් 24යි. හරිද? දැන් කොල්ලෝ 5 දෙනෙක්ට කොල්ලෝ 3 දෙනෙක්ට කෙල්ලෝ 15යි. කොල්ලෝ 3 දෙනෙක්ට කෙල්ලෝ 15ක් ඉන්නවා. ඒ කියන්නේ එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද? එක කොල්ලෙක්ට කෙල්ලෝ ඉන්නවා 1 2 3 4 5යි. අනිත් කොල්ලට 1 2 3 4 5යි. අනිත් කොල්ලට 1 2 3 4 5යි. හරි? අපිට දුන්න දත්තේ හොඳට බලා ගන්න. අපිට දුන්න දත්තේ අපිට මුන් කිව්වේ මොකද්ද? අපිට මුන් කිව්වේ කොල්ල 3 දෙනෙක්ට කෙල්ලෝ 15ක් ඉන්නවා කියලා. කොල්ල 3 දෙනෙක්ට කෙල්ලෝ 15ක් ඉන්නවා කියලා තමයි කිව්වේ. හරිම සිම්මු මම මේ විස්තර කරන්නේ. කොල්ල 3 දෙනෙක්ට කෙල්ලෝ 15ක් ඉන්නවා කියලා තමයි මුන් අපිට කිව්වේ. ඊට පස්සේ උන් අපෙන් අහනවා කොල්ලෝ 8 දෙනෙක්ට කෙල්ලෝ කීයක් ඉන්නවද කියලා. හරි? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. කොල්ලෝ 8 දෙනෙක්ට කෙල්ලෝ කීයක් ඉන්නවද කියලා අහනවා. හරිද? කොල්ලෝ 3 දෙනෙක්ට කෙල්ලෝ ගාන කියලා කොල්ලෝ 8 දෙනෙක්ට කෙල්ලෝ කීයක් ඉන්නවද කියලා අහනවා අපේ. හරි?
එතකොට මෙන්න මේ ප්‍රශ්නේ දීපු විදිය වලට තේරෙනවා මේ ප්‍රශ්නේ වලට දීපු විදිය තේරෙනවා. දැන් ඔයාලා ඇත්තටම මේක හැදුවේ කොහොමද? කොල්ලෝ 8 දෙනෙක්ට කෙල්ලෝ කීයද කියලා ඔයාලා හොයාගත්තේ කොහොමද? ඉස්සෙල්ලාම අපිට කරන්න වෙනවා. ඉස්සෙල්ලාම මෙන්න මෙහෙමයි කරන්නේ. හොඳට තේරුම් ගමුකෝ අපි එක. මෙන්න මෙහෙමයි කරන්නේ. කොල්ලෝ 3 දෙනෙක්ට කෙල්ලෝ 15ක් නම් අපි ඉස්සෙල්ලාම කරන දේ තමයි එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද කියලා හොයාගන්න එක. එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද කියලා හොයාගන්නවා. මුලින්ම කරන්නේ ඒක. හරිද? කාට හරි එහෙම කරන්න හිතුණා නම් ඒ කියන්නේ ඔයාලව ප්‍රැක්ටිස් කරවලා තියෙනවා O level කරන කාලේ. හරිද? ඇත්තටම මේ වෙලාව වෙනකොට ඔයාලා ඉන්නේ මේ වෙලාව දැන් ඔයාලට අවුරුදු 17යිනේ. අවුරුදු 17යි. ඔයාලා දැන් ස්වභාවික ළමයි නෙවෙයි. කෘතිම ස්වභාවික ළමයි නෙවෙයි කියන්නේ ඔයාලව මේකට හුරු කරවලා තියෙන ටිකක්. ඒ හුරු වෙච්ච ලාවට හුරු වෙච්ච ගතිය ඔයාලගේ ඇඟේ තියෙනවා. හරිද? හුරු කරවනවා. හරිද? මෙන්න මෙහෙමයි. අපි හොයනවා එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද කියලා. එක කොල්ලෙක්ට කෙල්ලෝ 1යි 2යි 3යි 4යි 5යි. අපේ ඔළුව වැඩ කරන්නේ එහෙමයි සාමාන්‍යයෙන්. අපේ ඔළුව වැඩ කරන්නේ කොල්ලෝ 3 දෙනෙක්ට කෙල්ලෝ 15යි කියලා කිව්වනම් අපි ඉස්සෙල්ලාම හොයා ගන්නවා එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද? එක කොල්ලෙක්ට කෙල්ලෝ 8යි. එක කොල්ලෙක්ට කෙල්ලෝ 5යි නම් කොල්ලෝ 5 දෙනෙක්ට එක කොල්ලෙක්ට කෙල්ලෝ 5යි නම් කොල්ලෝ 8 දෙනෙක්ට මේ 5 වගේ 8 ගුණයක් නේ. 5 වරක් 8. 5 වගේ 8 ගුණයක්. හරි? එතකොට බලන්න අපිට ගාන මෙන්න මෙහෙම හරිම සියුම් කියන්නකෝ මම. අපිට මෙන්න මෙහෙම දුන්නා නම් හොඳයි නේද මේ ගාන? මෙන්න මම මේ ගානට උත්තර දෙන්න ලේසි කොයි විදිහට අහුවොත්ද කියලා කියන්නේ. හොඳේ? මම එකම ප්‍රශ්නේ විදි දෙකකට අහනවා. විදි දෙකකට අහනවා. එතකොට ඔයාලා කියන්න මොන විදිහටද උත්තර දෙන්න ලේසි කියලා. හරි? මම පළවෙනියට මෙන්න මෙහෙම අහනවා. කොල්ලෝ 3 දෙනෙක්ට කෙල්ලෝ 15යි නම් කොල්ලෝ 3 දෙනෙක්ට කෙල්ලෝ 15යි නම් කොල්ලෝ 8 දෙනෙක්ට කෙල්ලෝ කීයද? කොල්ලෝ 3 දෙනෙක්ට කෙල්ලෝ 15යි නම් කොල්ලෝ 8 දෙනෙක්ට කෙල්ලෝ කීයද? කියලා මම ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙම මම වෙනස් කරලා අහනවා. ඒ අහපු ප්‍රශ්නෙම මම වෙනස් කරලා අහනවා. එක කොල්ලෙක්ට කෙල්ලෝ 5 දෙනයි නම් කොල්ලෝ 8 දෙනෙක්ට කෙල්ලෝ කීයද? වැඩියෙන් උත්තර දෙන්න ලේසි පළවෙනි විදියට අහන එකද දෙවෙනි විදියට අහන එකද? දෙවෙනි විදියට අහන එක ලේසි. තේරෙනවනේ? දෙවෙනි විදියට අහන එක ලේසි. පළවෙනි විදියට අහන එක ටිකක් අමාරුයි. හේතුව පළවෙනි විදියට ඇහුවොත් එහෙම ආපහු අපිට මෙහෙම කරන්න වෙනවා. එක කොල්ලෙක්ට කීයද කියලා හොයාගෙන ඒ වගේ 8 ගුණයක් කියලා ඒක 8ෙන් ගුණ කරන්න වෙනවා. හරි? ඒක 8ෙන් ගුණ කරන්න වෙනවා. එහෙමනේ කරන්න වෙන්නේ. හරි? එතකොට ඔයාලට තේරෙනව නේද එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද කියලා හොයාගන්න එකේ වටිනාකමක් තියෙනවා කියලා. එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයක් ඉන්නවද කියලා හොයාගන්න එකේ වටිනාකමක් තියෙනවා. හරි? ඒකේ වටිනාකමක් තියෙනවා. අන්න ඔය වටිනාකම තමයි මුළු භෞතික විද්‍යාවෙම එක ප්‍රධාන පදනමක්. හරි? මුළු භෞතික විද්‍යාවෙම තියෙන එක ප්‍රධානම පදනමක් තමයි මෙන්න මේ වටිනාකම. එකෙක්ට කීයද කියලා හොයාගන්න එක. හරිද? හැම වෙලේම භෞතික විද්‍යාව ඉස්සරහට assume ඉගෙන ගන්නකොට හොඳට තේරෙනවා. හරිද? භෞතික විද්‍යාව මතු පිටින් අර සමීකරණ කටපාඩම් කර අත ගානින්ට තේරෙන්නේ නැහැ ඕක. හරිද? භෞතික විද්‍යාව හොඳට ගැඹුරින් සියුම් අධ්‍යයනය කරන හැම එකටම තේරෙනවා මෙන්න මේක තමයි භෞතික විද්‍යාවේ සමීකරණ ගොඩනැගීමේ මූලික පදනම. හරිද? සමීකරණ ගොඩනැගෙන්නේ මෙන්න මේ සංකල්පයෙන්. එකෙක්ට කීයද කියන සංකල්පයෙන් තමයි මුළු භෞතික විද්‍යාවෙම සමීකරණ ගොඩනැගෙන්න පටන් ගන්නෙ. හරි? සමීකරණ හදන්නේ මෙන්න මේ සංකල්පයෙන්. හරිද? ඒ සංකල්පයෙන් හැදෙන පළවෙනිම සමීකරණය තමයි ඔය වේගය. මම වේගය අල්ලගෙන නිකන් වේගය සමානයි දුරබෙදීම කාලය කියන්නේ නෙවෙයි යන්නේ. ඒක නෙවෙයි යන්නේ. එතන සංකල්පයක් තියෙනවා. එහෙම එකක් ගන්න වේගය සමානයි දුරබෙදීම කාලය. නිකන් හිතන්නකෝ. මම ගන්නවා හිරමණේ නෙවෙයි නිකන් බොරුවක් කියන්නම්කෝ. බොරුවක් මොකද්ද? මම බොරුවක් කියන්නම් මේ මගේ උස මේ පර්ස් එකේ උසෙන් බෙදෙනවා. මගේ උස පර්ස් එකේ උසෙන් බෙදෙනවා. ඊට පස්සේ මම ඒකට නමක් දානවා ජනේල කියලා.
මගේ උස පර්ස් එකේ උසෙන් බෙදලා එන උත්තරයක් තියෙනවනේ. ඒකේ උත්තරේ ඒක ජනේලෙ. ඒ කිව් කතාවේ තේරුමක් තියෙනවද? නැහැ. තේරුමක් නැහැනේ. කොහෙවත් තියෙන එකේ උසක් කොහෙවත් තියෙන මගුලකින් බෙදලා මේකේ උසෙන් බෙදලා ඒකට නමක් දාලා ජනේලෙ කියලා. කිසිම තේරුමක් නැති දෙයක්නේ. ඉතින් කොහෙවත් තියෙන දුරක් අරගෙන ඒක කාලයෙන් බෙදලා ඒකට නමක් දාලා වේගය කියලා. තේරෙනවද? තේරුමක් නැතුව මේ වැඩේ කරන්නේ නැහැ. මෙහෙම දෙයක් කරන්න හේතුවක් තියෙන්න ඕනේ. හරිද? මෙහෙම දෙයක් කරන්න හේතුවක් තියෙන්න ඕනේ. හේතුවක් තිබ්බට විතරක් මදි. මේ ගන්න එකෙන් ප්‍රයෝජනයක් තියෙන්නත් ඕනේ. තේරෙනවද? ප්‍රයෝජනයක් නැත්තම් මේක කරලා වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැත්තම් මෙහෙම එකක් කරලා වැඩක් නැහැ. මට කියන්න දැන් මම ආයෙත් මෙතෙන් එනවා. මට කියන්න එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද කියලා හොයාගන්න එකේ ප්‍රයෝජනයක් තියනවද? එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයක් තියනවද කියන එකේ ප්‍රයෝජනයක් තියනවද? ඔව් තියෙනවා. ඇයි එක කොල්ලෙක්ට කීයක් තියනවද කියලා හොයාගත්තා නම් කොල්ලෝ 8 දෙනෙක්ට කීයද කියලා ටක් ගාලා හොයාගන්න පුළුවන්. කොල්ලෝ 5 දෙනෙක්ට ඇහුවත් ටක් ගාලා හොයාගන්න පුළුවන් නේ. මේක 5න් ගුණ කරන්න තියෙන්නේ. කොල්ලෝ 8 දෙනෙක්ට කෙල්ලෝ කීයද කියලා හොයනවා මේක 8න් ගුණ කරන්න. කොල්ලෝ දෙන්නෙක්ට කෙල්ලෝ කීයද කියලා හොයනවා මේක 2න් ගුණ කරන්න. ඕනම කොල්ල ගානකට ඉන්න කෙල්ලෝ ගාන ටක් ගාලා හොයාගන්න පුළුවන්. එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද කියලා හොයාගත්තා. හරි? අන්න එහෙම අපිට වැඩ කරගැනීමේ පහසුවක් එනවා එතනින් ඉස්සරහට. අපිට හැම වෙලේම එතනින් ඉස්සරහට වැඩ කරගැනීමේ පහසුවක් එනවා. හරිම සියුම්. හරිද? ඒ වාසිය ගන්න තමයි මේ එක එකට කීයද කියලා හොයාගන්න. හරිද? දැන් මම බොහොම සියුම්ව විස්තර කරන්නම්. වේගය කියන්නේ මොකද්ද? ඇයි වේගය කියලා සංකල්පයක් හඳුන්වලා දීලා තියෙන්නේ කියලා. මෙන්න මේකයි හේතුව. හරිද? මෙන්න මේකයි හේතුව. මෙන්න හේතුව. වේගයක් කියන්නේ ඇත්තටම ඒකක කාලයකදී ගමන් කරන දුර. ඒකක කාලයකදී ගමන් කරන දුර. වේගය කියන්නේ ඒකක කාලයකදී ගමන් කරන දුර. තවත් විදිහකට කියනවා නම් වේගයක් කියන්නේ තප්පරයකට ගමන් කරන දුර. හරි? වේගය කියන්නේ එක තප්පරයක් ඇතුළත ගමන් කරන දුර තමයි වේගය. එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාන තමයි බලන්නේ. එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාන. බලන්න මේකේ වටිනාකමක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි වේගය කියන්නේ මොකද්ද? වේගය කියන්නේ එක තප්පරයකට. හරිද? එක තප්පරයකට. හරිද? අපේ සිලබස් එකේ මට්ටමට ඒ ඇති. එක තප්පරයකට ගමන් කරන දුර. තේරෙනවනේ? එක තප්පරයක් ඇතුළත ගමන් කරන දුර හොයාගත්තොත් තප්පර දෙකක් ඇතුළත ගමන් කරන දුර හොයාගන්න පුළුවන්. එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාන හොයාගත්තොත් කොල්ලෝ දෙන්නෙක්ට ඉන්න කෙල්ලෝ ගාන හොයාගන්න පුළුවන්. එක තප්පරයකට ගමන් කරන දුර හොයාගත්තොත් තප්පර දෙකකදී ගමන් කරන දුර හොයාගන්න පුළුවන්. තේරෙනවනේ? එක තප්පරයක් ඇතුළත ගමන් කරන දුර කොච්චරද කියලා හොයාගන්න එකේ වටිනාකමක් තියෙනවා කියලා තේරෙනවනේ. හරියට නිකන් එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද ඉන්නේ කියලා හොයාගන්නවා වගේ. ඒකේ වටිනාකමක් තියෙනවා. හරිද? රයිට්. ඔන්න ඔය බේසික් සංකල්ප. ඔන්න ඔය පදනම ඔය විදිහට දාගෙන ගියාම ඔය දර්ශනයෙන් භෞතික විද්‍යාව දිහා දකින්න පටන් ගත්තට පස්සේ මුළු භෞතික විද්‍යාවම ඉතා පැහැදිලිව තේරෙනවා. තේරෙනවා කියන්නේ ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. භෞතික විද්‍යාව පිළිබඳ අර නෝමල් එකෙක් නම් සාමාන්‍ය එකෙක් නම් කරන්නේ සමීකරණ කටපාඩම් කරනවා. හැබැයි හරියට ගැඹුරින් සංකල්ප අවබෝධ කරගන්න එකෙක් සමීකරණ කටපාඩම් කරන්නේ නැහැ. සමීකරණ නිර්මාණය කරන ලෙවල් එකට එනවා. හරි? මෙතන තාපය මෙච්චරක් යනවනම් මෙහෙම විශිෂ්ට තාපදාරිතාව මෙච්චරක් නම් මෙන්න මෙහෙම සමීකරණයක් හදන්න පුළුවන් නේද සර් කියන ගානට එනවා. හරිද? ඉස්සරහට ඉගෙන ගන්න එක එක දේවල් විශිෂ්ට තාපදාරිතාව කියයි. තාපදාරිතාව කියයි. ඔන්න ඔය විශිෂ්ට තාපදාරිතාව. එහෙම නැත්නම් තාපදාරිතාව. ඔය වචන ඔය දේවල් හැදෙන්න බේස් වෙන්නේ මෙන්න මෙතනින්. හරි? ඔන්න ඔය කොල්ලට කෙල්ලෝ කීයද කියන ඒ පදනමෙන් තමයි ඔය හැම එකක්ම බේස් වෙන්නේ. හරි? හරි? මම නිකම් විස්තර කරන්නම්කෝ. තාපදාරිතාව කියන්නේ ඒකක පරිමාවක ගබඩා වෙන
එකක ගබඩා වෙන තාප ප්‍රමාණය වගේ එකක් මට ශනිකව මතක නැහැ. එකක ගබඩා වෙන තාප ප්‍රමාණය වගේ එකක් ඒ වගේ සංකල්පයක් තමයි මේ තාපධාරිතාව කියලා කියන්නේ. තේරෙනවනේ? ඒ හැම මම තාපයේ උගන්වන්න පටන් ගත්තේ නැහැ. මම නිකන් උදාහරණයක් හැටියට කිව්වේ. හොඳේ. නිකන් උදාහරණයක් හැටියට කිව්වේ. ඒ හැම එකක්ම මෙන්න මේ බේසික් සංකල්පයෙන් තමයි යන්නේ. හරි. රයිට්. අපි හරියටම තේරුම් ගමු. රයිට්. එතකොට ඔයාලට තේරෙනවා මේකේ වටිනාකමක් තියෙනවා කියලා. මේකේ වටිනාකමක් තියෙනවා කියලා තේරෙනවා. රයිට්. මෙන්න මෙහෙම කියන්නකෝ ආයතර කොල්ලයි කෙල්ලයි උදාහරණ ගන්නකෝ. ආයතර කොල්ලයි කෙල්ලයි උදාහරණ ගන්න. හරිද? අපිට කියනවා කොල්ල තුන්දෙනෙක්ට කෙල්ලෝ 15යි. කෙල්ලෝ 15ක් ඉන්නවා. කොල්ල තුන්දෙනෙක්ට කෙල්ලෝ 15ක් ඉන්නවා කියලා ගාණ දෙනවා අපිට. එතකොට ඔයාලට දැන් හොඳටම තේරෙනවා කොල්ල තුන්දෙනෙක්ට කෙල්ලෝ 15යි කියලා දුන්නා කියන්නේ අපිට මුලින්ම කරන්න වෙන්නේ මොකද්ද? එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාණ හොයාගන්නනේ. එතකොට එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාණ. එක කොල්ලෙක්ට කෙල්ලෝ. එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාණ කොහොමද හොයන්නේ? කොල්ල තුන්දෙනෙක්ට කෙල්ලෝ 15යි නම් එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාණ කොහොමද හොයන්නේ? කෙල්ලෝ 15 දෙනෙක් ඉන්නේ කාටද? කොල්ල තුන්දෙනෙක්ට. ඒ කියන්නේ මේ කෙල්ලෝ 15 දෙනා බෙදිලා තියෙන්නේ කී දෙනෙක්ටද? කොල්ල තුන්දෙනෙක්ට. එහෙනම් කොහොමද එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාණ හොයන්නේ? 15 බෙදන්න ඕනේ 3. 15 බෙදන්න ඕනේ 3. ඒ කියන්නේ එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාණ හොයන්න මොකද කරන්නේ? එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාණ කොහොමද හොයන්නේ? කෙල්ලෝ ගාණ බෙදනවා කොල්ලෝ ගාණ. කෙල්ලෝ ගාණ බෙදනවා කොල්ලෝ ගාණ. එතකොට එනවා එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ කීයද කියලා. එක කොල්ලෙක්ට කෙල්ලෝ 3යි නෙවෙයි 5යි. එක කොල්ලෙක්ට කෙල්ලෝ 5යි. මේක වටිනාකමක් තියෙනවනේ. මේකේ මොකද්ද වටිනාකම කියලා මම විස්තර කරා ඉස්සෙල්ලා. හරිද? රයිට්. ඒ වගේ තමයි ගාණක අපි දෙනවා. ගාණක දෙනවා. හරි. තප්පර පහකදී තප්පර ගාන තප්පර 5යි. තප්පර 5කදී ගමන් කරලා තියෙන දුර මීටර 20යි කියලා දෙනවා. තේරෙනවද? කොල්ල 3ට කෙල්ල 15යි කිව්වා වගේ තමයි. තප්පර 5කදී ගමන් කරපු දුර මීටර 20යි කියලා දෙනවා. තප්පර 5කදී ගමන් කරපු දුර මීටර 20යි කියලා දෙනවා. එහෙනම් එක තප්පරයකට ගමන් කරපු දුර කොහොමද හොයන්නේ? හරි මේ තප්පර 5ක් ඇතුළත තප්පර 5කදී තමයි මීටර 20ක් ගමන් කරලා තියෙන්නේ. එහෙනම් එක තප්පරයකදී කියන්නේ මේ මීටර 20 බෙදලා තියෙන්නේ තප්පර 5කට. තේරෙනවද? තප්පරේ ඒවා 5කදී තමයි මීටර 20ක් සමස්තයක් වශයෙන් ගිහින් තියෙන්නේ. එහෙනම් එක තප්පරේ මේ මීටර 20 බෙදලා තියෙනවා තප්පර 5ක. තේරෙනවද? එක තප්පරයකදී ගමන් කරපු දුර කොහොමද හොයන්නේ? මීටර 20 බෙදන්න ඕනේ 5. තේරෙනවද? එතකොට එනවා එක තප්පරයකදී ගමන් කරපු දුර. එතකොට එනවා ඒකට නේ වේගය කියන්නේ. ඒක කාලයකදී ගමන් කරපු දුර තමයි වේගය කියන්නේ. දැන් මට වේගය ගන්න පුළුවන්. වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට මට එනවා දුර මේ මීටර 20 තමයි තප්පර 5ක් ඇතුළත තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මීටර 20 තප්පර 5කට බෙදෙන්න ඕනේ. එතකොට එනවා එක තප්පරයකට ගමන් කරලා තියෙන දුර. දුර 20යි මීටර. බෙදීම 5යි තප්පර. 20 5න් බෙදුවාම එනවා 4ක්ද? 4ක්. එක තප්පරයක් ඇතුළත මීටර 4ක් ගිහිල්ලා. හරි මීටර 4ක් ගිහිල්ලා කොච්චර කාලයක් ඇතුළතද? තප්පරයක් ඇතුළත. එහෙනම් මේ බෙදීම තප්පරනේ. මීටර බෙදීම තප්පරනේ. මේ බෙදීම තප්පර කියන උඩට ගන්නවා තප්පර දින එක වෙනවා. තප්පර දින එක. ඒ කියන්නේ තප්පරයට මීටර 4යි. හරි. හරියට මේක තේරුම් ඉස්සරහට මේ සියුම් සංකල්ප හොඳට තේරුම් අරගෙන ඉන්න එක මාර වැදගත් වෙනවා. මේ සියුම් සංකල්ප හොඳට තේරුම් අරගෙන ඉන්න එක මාර වැදගත් වෙනවා. තප්පරයක් ඇතුළත ගමන් කරපු දුර. හරි. තප්පරයක් ඇතුළත ගමන් කරපු දුර. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. වේගයක් කියන්නේ දුරක්ද? සරලව. ඒකට දෙපැත්තටම උත්තර දෙන්න පුළුවන්.
වේගයක් කියන්නේ දුරක්ද? සියුම්ම ගත්තොත් වේගයක් කියන්නේ දුරක්ද? වේගයක් කියන්නේ දුරක්ද? මොකක්ද අදහස? වේගයක් කියන්නේ දුරක්ද කියලා කවුරු හරි අහුවොත් එහෙම. වේගයක් කියන්නේ ඇත්තටම දුරක්ද? වේගයක් කියන්නේ දුරක්ද? එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගානක්ද? එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගානක්ද? එහෙනම් සමනලුද? එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාන එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගානක්ද? කෙල්ලෝ ගාන. හැබැයි රටේම ඉන්න කෙල්ලෝ ගානද ඒ තියෙන්නේ? නෑ. එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාන. තේරෙනවද? එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාන. නැතු හාපැටව ගානක් නෙමෙයි. එක කොල්ලෙක්ට ඉන්න කෙල්ලෝ ගාන. තප්පරයකට ගමන් කරන දුරක්ද? ඔව් දුරක්. හැබැයි එක තප්පරයක් ඇතුළත ගමන් කරපු දුරක්. තේරෙනවද? එක තප්පරයක කාලයක් ඇතුළත ගමන් කරන දුර තමයි දුර කියන්නේ. වේගය කියන්නේ මොකද්ද? එක තප්පරයක් ඇතුළත තප්පරයක් ගත වෙනකොට ගමන් කරන දුර ප්‍රමාණයක් තියෙනවනේ. තප්පරයක් ගත වෙනකොට ගමන් කරන දුර ප්‍රමාණයක්. ඒ දුර ප්‍රමාණයට තමයි වේගය කියන්නේ. හරි? තප්පරයක් ඇතුළත ගමන් කරන දුර ප්‍රමාණයට තමයි වේගය කියන්නේ. හරිනේ? තේරෙනවනේ සංකල්පය? හරි. ඔන්න ඔතනින් තමයි පටන් ගන්න. හරිද? ඔන්න ඕකෙන් තමයි භෞතික විද්‍යාව ඔන්න දෙයියනේ කියලා ඔන්න පළවෙනි සමීකරණය හැදුවා. සමීකරණ හැදිල්ල තේරෙන්න ඕනේ. භෞතික විද්‍යාවේ සමීකරණ ගොඩනගන්නේ ඔන්න ඔය වගේ සංකල්පයක් ඇතුව, හේතුවක් ඇතුව, තේරුමක් ඇතුව. නැතුව මුන්ට මේ නිින්දෙන් නැගිට ගමන් අර පොහොර තහනම් කරා වගේ දුර කාලයෙන් බෙදලා එහෙම නිකන් එකපාරට ගන්න නැහැ. හරිද? හේතුවක් ඇතුව ගන්න. හේතුවක් ඇතුව ඒකෙන් වාසියක් තියෙනවා. හරිද? ඒකෙන් වාසියක් තියෙනවා. හරි? ඒකෙන් වාසියක් තියෙන නිසා තමයි ඒක ගන්න. හරි. රයිට්. අපි පිළිවෙලට ලියමු මේ නෝට් එක. වේගය කියන්නේ මොකද්ද? වේගය කියලා මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. වේගය යනු දුර ගෙවා යාමේ ශීඝ්‍රතාව හේවත්. 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 ඒකක කාලයකදී ගමන් කරන දුරයි. වේගය යනු දුර ගෙවා යාමේ ශීඝ්‍රතාව හේවත් ඒකක කාලයකදී ගමන් කරන දුරයි. වේගය යනු දුර ගෙවා යාමේ ශීඝ්‍රතාව හේවත් ඒකක කාලයකදී ගමන් කරන දුරයි. වේගය යනු දුර ගෙවා යාමේ ශීඝ්‍රතාව හේවත් ඒකක කාලයකදී ගමන් කරන දුරයි. වේගය අදිශයකි. ඒ කියන්නේ වේගයට නිශ්චිත දිශාවක් නැහැ කියලා කියන්නේ. ඒක මම ඉස්සරහ කියන්නම්. ඊට පස්සේ ගන්න සමාන කාලාන්තරවලදී සමාන දුර ප්‍රමාණ ගෙවා යයි නම් 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 ඒකාකාර වේගයකි. සමාන කාලාන්තරවලදී සමාන දුර ප්‍රමාණ ගෙවා යයි නම් සමාන කාලාන්තරවලදී සමාන දුර ප්‍රමාණ ගෙවා යයි නම් ඒකාකාර වේගයකි. ඒකාකාර වේගයකි. හරි. සමාන කාලාන්තරවලදී සමාන දුර ප්‍රමාණ ගෙවා යයි නම් ඒකාකාර වේගයකි. හොඳට අහගන්නකො. ප්‍රායෝගිකව හැම කොල්ලෙක්ටම කෙල්ල 5 දෙනෙක් ඉන්නවද? නෑ. ප්‍රායෝගිකව හැම කොල්ලෙක්ටම කෙල්ල 5 දෙනෙක් නෑ. එක කොල්ලෙක් පට්ට අවංකයි. එක කොල්ලෙක් අවංකයි. එකයි ඉන්නේ. එක කොල්ලෙක් අවංකයි උට ඉන්න එක කෙල්ලෙක් විතරයි. ඌ අවංකෙක්. ඊළඟ එක චුට්ටක් කපටි. උට හැබැයි ඉන්නවා කෙල්ල දෙන්නෙක් විතර. අවුලන්නේ. ඊළඟ එකට කෙල්ල නෑ.
ඊළඟ එක පට්ට ගේම් කාරයෙක් උඩ ඉන්නවා කෙල්ලෝ 8 දෙනෙක් විතර. 5 දෙනෙක් ඉන්නේ. 1 2 3 4 5. හරි. එතකොට ලංකාවේ ඉන්න හැම කොල්ලටම කෙල්ලෝ 5 දෙනෙක් ඉන්නවා නම් කෙල්ලෝ ටික ඒකාකාරව තමයි බෙදලා තියෙන්නේ. හැබැයි ප්‍රායෝගිකව ඒකාකාරව නොබෙදෙන වෙලාවල් තියෙන්නත් පුළුවන්. හරි. ඒකාකාරව නොබෙදෙන වෙලාවල් තියෙන්නත් පුළුවන්. මුට එක කෙල්ලයි, මුට කෙල්ලෝ දෙන්නයි, මුට කෙල්ලෝ නැහැ. මුට කෙල්ලෝ 5 දෙනයි. තේරුණානේ? මේක ඒකාකාරව කෙල්ලෝ බෙදිලාද? ඒකාකාරව කෙල්ලෝ බෙදිලා නැහැ. ඉන්න මුළු කෙල්ලෝ ගාන කීයද? 5යි 6යි 7යි 8යි. කෙල්ලෝ 8යි. කොල්ලෝ කීයක් ඉන්නවද? 4යි. කෙල්ලෝ 8ක් ඉන්නවා, කොල්ලෝ 4ක් ඉන්නවා. හරිද? මෙහෙම කියනවා. කෙල්ලෝ 8ක් ඉන්නවා, කොල්ලෝ 4ක් ඉන්නවා. හරිද? කෙල්ලෝ 8යි, කොල්ලෝ 4යිනේ. හරි? මේක හරි සියුම් සංකල්පයක්. කෙල්ලෝ 8යි, කෙල්ලෝ 8ට කොල්ලෝ 4යි. හරිද? IMF එකෙන් කියනවා ණය දෙන්න නම් එක කොල්ලෙක්ට කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියලා. මම නිකන් බොරු උදාහරණයක් කියන්නම්. එතකොට ජනාධිපති කෝල්ඩක් දුන්නාම කොල්ලෝ කීයද කියලා අහනවා. කොල්ලෝ කීයද කියනම කොල්ලෝ 4යි කියලා කියනවා. කෙල්ලෝ කීයද කියලා අහනවා. කෙල්ලෝ 8යි කියලා කියනවා. හරිනේ? කෙල්ලෝ 8යි. හරිද? එතකොට IMF එකෙන් ගාණ හදාගන්නවා. බොරු උදාහරණ කියන්නේ ගාණ හදාගන්නවා. කොල්ලෝ 4යිනේ. කෙල්ලෝ 8යිනේ. එහෙනම් එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද? දෙක ගානේ ඉන්නවා කියලා ගාණ හදාගන්නවා. ගාණ හදාගන්නවා. හරිද ඒ හදාගත්තේ? හරි. වැරදි. ඒ හදාගත්ත එක වැරදි. ඇත්තටම කොල්ලෝ ගානට කෙල්ලෝ ගානේ ඒකාකාරවද බෙදලා තියෙන්නේ? නෑ ඒකාකාරව නෙවෙයි බෙදලා තියෙන්නේ. සමහරෙකුට කෙල්ලෝ ඉන්නවා, සමහරෙකුට නෑ. ඉන්නේ කාට හොඳටම ඉන්නවා. තේරෙනවද? එතකොට ඒකාකාරව නෙවෙයි බෙදලා තියෙන්නේ. ඒකාකාරව නෙවෙයි බෙදලා තියෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම එකක් ගත්තත් අවුලක් වරදක් නෑ නේද? සාමාන්‍යයෙන් ලංකාවේ එක කොල්ලෙක්ට කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියලා එකක් ගත්තත් වරදක් නෑනේ. සාමාන්‍යයක් මං කියන්නේ. සාමාන්‍යයක් ගන්න පුළුවන් අපිට. සාමාන්‍ය මේ කෙල්ලෝ හැම එකකින් අහන උඹලට බෝයිෆ්‍රෙන්ඩ් ලා ඉන්නවද කියලා. උන් කියන ඔව් කියලා. හරි. මුන්ගෙන් අහනවා නෑ මූටට බෑ. එතකොට දැන් අපි කෙල්ලෝගෙන් විතරයි අහන්නේ. ඉන්නවද කියලා අහනවා ඔව් කියනවා. ඔව් නම් IMF එකෙන් ලියා ගන්නවා හරි එක කොල්ලෙක්ට කෙල්ලෝ දෙන්නෙක්වත් ඉන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් ලියා ගන්නවා. එහෙම සාමාන්‍යයක් ගන්න එක වැරදිද හරිද? සාමාන්‍යයක් ගන්න එක. හරි. එහෙම සාමාන්‍යයක් ගන්න එක හරි. හැබැයි සාමාන්‍යයක් ගත්තා කියලා ඒක හරියටම හරිද? හරියටම හරි නෑ. සාමාන්‍යයක් කියන එක තේරෙනවනේ. ඉස්කෝලේ අර ලකුණු දෙනකොට පන්තියේ ළමයිගේ ලකුණු වල සාමාන්‍යයක්. මොකද කරන්නේ? ළමයිගේ ලකුණු ඔක්කොම ටික එකට එකතු කරලා ළමයි ගානේ බෙදනවනේ. බෙදුවාම එනවනේ සාමාන්‍යගේ. සාමාන්‍යගේ 53ක් ගත්ත කිමුකෝ. සාමාන්‍යගේ 53යි. මුළු පන්තියේ උන්ට 53යි කියන එක දෙකෙන් කියවෙන්නේ. නෑ. සාමාන්‍යගේ 53යි. සාමාන්‍යගේ 53යි කියලා ගන්න එකේ වැදගත්කමක් තියෙනවද? සාමාන්‍යගේ 53යි කියලා මුළු පන්තියේම ළමයි ටික එකට එකතු කරලා ළමයි ගානේ බෙදනවා. බෙදලා සාමාන්‍යයක් ගන්න. එහෙම සාමාන්‍යයක් ගන්න එකේ වටිනාකමක් තියෙනවද? වැදගත්කමක් තියෙනවද? තියෙනවා. ඒකෙන් පොඩි පොඩි නිගමන ටිකක් ගන්න පුළුවන් නේ. සාමාන්‍ය ළමයෙක්ට ලකුණු 53. එහෙනම් ඒ ටීචර් එච්චර අවුලක් නැහැ නේ. ළමයිගේ සාමාන්‍යගේ ලකුණු 5යි. එහෙනම් ටීචර්ව මාරු කරන්න ඕනේද නැද්ද? මාරු කරන්න ඕනේ. සාමාන්‍යගේ ලකුණු 95යි. එහෙනම් ඒ ටීචර්ගේ පඩි වැඩි කරන්නද මොන හරි කරන්න. තේරෙනවද? මං කියන එක තේරෙනවනේ. සාමාන්‍යයක් ගන්න එකේ වටිනාකමක් තියෙනවා. සාමාන්‍යගේ කියන්නේ ඇත්තමගේද? නෑ සාමාන්‍යගේ කියන්නේ ඇත්තමගේ නෙවෙයි. හැබැයි සාමාන්‍යයක් අරගත්තාම ඒකෙන් අදහස් ගන්න පුළුවන්. නිගමන ගන්න පුළුවන්. තේරෙනවද? ඒකෙන් යම් නිගමන වලට එළඹෙන්න පුළුවන්. අන්න ඒක නිසා එක කොල්ලෙක්ට කෙල්ලෝ 8ක් නැහැ. එක කොල්ලෙක්ට කෙල්ලෝ දෙකක් නැහැ. හැබැයි ඉන්න කොල්ලෝ ගානයි කෙල්ලෝ ගානයි බෙදලා නෝමල් එකේ. බෙදලා අපිට එක කොල්ලෙක්ට කෙල්ලෝ කීයද කියලා දල සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි වේගය කියන්නේ මොකද්ද? හරියටම තේරුම් ගමුකෝ. වේගය කියන්නේ තප්පරයකට ගමන් කරන දුර. ඒක තප්පරයකට ගමන් කරන දුරනේ. හැම තප්පරයකම එකම දුර ප්‍රමාණවලයයිද? නෑ. මෙතන දැන් නුවරට යන්න කිව්වොත් හැම තප්පරයකටම මීටර් 5 ගාන යනවා. එහෙම යන්න පුළුවන්ද? බෑනේ. අතන හාවෙලියට දාපු ගමන් ට්‍රැෆික්. එතන නතර කරගෙන ඉන්නවා. ඊට පස්සේ අර මේ පල්ලෙහාට ගියාම පට්ට තැනිතලා පාර කෙල්ලගෙන යන්න පුළුවන්. ඒකේ වේගෙන් යනවා. හරි තේරෙනවනේ. ඒතකොට එකම වේගෙන් යන්නේ නැහැ. හැම තප්පරයකම එකම දුරක් යන්නේ නැහැ.
එක එක තප්පරවල ගමන් කරන දුර වෙනස් වෙනවා. එතකොට අපිට ඒකාකාර වේගෙන් ගියොත් හරිද? ඒකාකාර වේගෙන් ගියොත් හොඳට තේරුම් ගන්න. ඒකාකාර වේගෙන් ගියොත් ඒකාකාර වේගය කියන්නේ තප්පරයකට හැම තප්පරයකම ගමන් කරන දුරවල් සමාන නම් හැම තප්පරයකම ගමන් කරන දුරවල් සමාන නම් අපි කියනවා එතෙන්ට ඒකට ඒකාකාර වේගයක් කියලා. හරි? හැම තප්පරයකම ගමන් කරන දුර සමාන නම් අපි ඒකට කියනවා ඒකාකාර වේගයක් කියලා. හරි? රයිට්. මෙයන්ට මෙන්න මේ සමීකරණ විතරක් ලියන්න. මේ ඔක්කොම ලිව්වේ පැහැදිලි කරන්න ඕන නිසා මේ සමීකරණ විතරක් ලියන්නේ ඒකාකාර වේගය සමානයි. ඒකාකාර වේගය. ඒකාකාර වේගය සමානයි දුර බෙදීම කාලය. ඒක විතරක් ලියන්න ඕන. මම මේ බෝඩ් එකේ කොටු කරපු එක විතරක් ලියන්න. හරි. right. ඊට පස්සේ මෙහෙම ලියමු. දැන් හැම වෙලේම ඒකාකාර වේගයෙන් ගමන් කරන වස්තු. හැම තප්පරයකටම එකම දුරක්ද ගමන් කරන්නේ නැහැ. එක එක තප්පරවල ගමන් කරන දුර වෙනස් වෙනවා. හරි. එතකොට අපිට සාමාන්‍ය වේගයක් කියලා එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොල්ලෙක්ට කෙල්ල දෙන්නේ නැහැ. සාමාන්‍ය වේගයක් කියලා එකක් ගන්න පුළුවන්. එතකොට වේගයටත් සාමාන්‍ය වේගය කියලා එකක් ගන්න පුළුවන්. හරිද? වෙනස් වෙන වේග වලින් ගමන් කරන වස්තු සඳහා ඒ කියන්නේ එක එක තප්පරවලදී ගමන් කරන දුර ප්‍රමාණය වෙනස් වෙලා. වේගය වෙනස් වෙනවා කියන්නේ වේගය කියන්නේ මොකක්ද? තප්පරයකට ගමන් කරන දුරනේ. ඒතර පළවෙනි තප්පරේ මීටර 5ක් ගිහිල්ලා. දෙවෙනි තප්පරේ මීටර 3යි. තුන්වෙනි තප්පරේ මීටර 8යි. හතරවෙනි තප්පරේ මීටර 2යි. වේගය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. තප්පරයකට ගමන් කරන දුර තමයි වේගය කියන්නේ. වේගය වෙනස් වෙලා. ඒතර වෙනස් වෙන වේග වලින් ගමන් කරන වස්තු වලට වේගයක් තියනවද? නෑ වේගයක් නෑ. නිශ්චිත වේගයක් නෑ. වේගය වෙනස් වෙනවා විටින් විට. හැබැයි අපිට වේගයේ සාමාන්‍යයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තප්පරයකට මෙච්චරක් විතර ගිහිල්ලා. සාමාන්‍යයෙන් කොල්ලෙක්ට කෙල්ල දෙන්නයි. ඒ වගේ සාමාන්‍යයක් ගන්න පුළුවන්. හරි? සාමාන්‍යයක් ගන්න පුළුවන්. හරි? රයිට් මෙහෙම ලියන්න. වෙනස් වෙන වේගයෙන් යුතුව චලනය වන වස්තු සඳහා 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 සාමාන්‍ය වේගය ගනු ලැබේ. වෙනස් වෙන වේගයෙන් යුතුව චලනය වන වස්තු සඳහා සාමාන්‍ය වේගය ගනු ලැබේ. වෙනස් වෙන වේගයෙන් යුතුව චලනය වන වස්තු සඳහා සාමාන්‍ය වේගය ගනු ලැබේ. වෙනස් වෙන වේගයෙන් යුතුව චලනය වන වස්තු සඳහා සාමාන්‍ය වේගය ගනු ලැබේ. සාමාන්‍ය වේගය ගනු ලැබේ. right ඊට පස්සේ ලියන්න සාමාන්‍ය වේගය සමානයි ගෙවා ගිය මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. සාමාන්‍ය වේගය සමානයි සාමාන්‍ය වේගය සමානයි ගෙවා ගිය මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. ගෙවා ගිය මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. සාමාන්‍ය වේගය සමානයි ගෙවා ගිය මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. right හරි මේක ලියලා කොටු කරගන්න. හරි ඊළඟට වේගයේ ඒකක මාතෘකාව දාගන්න වේගයේ ඒකක වේගය කියන්නේ දුර බෙදීම කාලයනේ. දුර මනින ඒකකය මීටර. කාලය මනින ඒකක තප්පර. මීටර බෙදීම තප්පර අපිට ලියන්න පුළුවන්. මීටර මේ තප්පර උඩට අරන් ගියාම තප්පර ඍණ 1.
ඇයි මේ තප්පර වල පළවෙනි බලයනේ. පළවෙනි බලය උඩට ගන්නාම තප්පර වල ඍණ 1 වෙනි බලය කියනවා. ඒතකොට මේකේ තේරුම තමයි තප්පරයට මීටර. හරි. ඒක එකක් දාගන්න. හරි. වේගය මනින්නේ තප්පරයට මීටර වලින් විතරද? බයික් එකක් හරි බස් එකක් හරි මොකක් හරි ලෝරියක් හරි කාර් එකක් හරි මොකක් හරි වාහනයක් ගමන් කරනකොට ඒකේ තියෙනවනේ වේග මීටරයක්. ඒ මීටරේ ගහලා තියෙනව නේද වේගය? මේ වෙලාවේ වාහනේ වේගය මෙච්චරයි. මේ වෙලාවේ වාහනේ වේගය මෙච්චරයි. ඒ කියන්නේ මේ වෙලාවේ වාහනේ ඒකක කාලයකදී ගමන් කරන දුර මෙච්චරයි කියලා ගහලා තියෙනවනේ. ඒ වේගය ගහලා තියෙන තප්පරයට මීටර වලින්ද? නෑ. මොන වගේද ගහලා තියෙන්නේ? පැයට කිලෝමීටර වලින්. එක පැයක් තුල කිලෝමීටර කීයක් යනවද? එක තප්පරයක් තුල මීටර කීයක් යනවද කියලා නෙමෙයි දාලා තියෙන්නේ. එක පැයකට කිලෝමීටර කීයක් යනවද කියලා දාලා තියෙන්නේ. ඒකට හේතුව වාහන සාමාන්‍ය මීටර ගණන් යන්නේ. නෑ වාහන යන්නේ කිලෝමීටර ගණන්. වාහන තප්පර ගණන් යන්නේ. නෑ පැය ගණන්. අර හින්දා මේ නුවර ඉඳන් මෙතෙන් එන්න පැය කොච්චර වෙලා යනවද? පැය 3ක් විතර එන්න. පැය 2කමාරෙන් 3ෙන් එන්න පුළුවන්. එහෙමනේ කියන්නේ වාහන වලින් යන්නේ පැය ගණන්. හරිද? නුවර ඉඳන් මෙහෙට මීටර් 25000යි. එහෙම කියන්නේ නැහැ. කිලෝමීටර් මෙච්චරයි. කිලෝමීටර් 90යි. නුවර ඉඳන් නුවර එළියට කිලෝමීටර් 90යි. 95යි. කිලෝමීටර් ගණන් තමයි කියන්නේ. ඒතකොට වාහනත් එක්ක ගනුදෙනු කරනකොට විශේෂයෙන් දැන් ලංකාව වගේ රටක වුණත් ලෝකේ වුණත් වාහන වලින් ගමන් කරනකොට ගොඩක් වෙලාවට කිලෝමීටර් ගණන් තමයි යන්නේ. තප්පර ගණන් යන්නේ නැහැ. අද දැන් මෙතෙන් තප්පර කීයද? එහෙම කියන්නේ නැහැ. තප්පර මෙච්චරකින් තප්පර 450කින් එන්න පුළුවන් කියන්නේ නැහැ කවදාවත්. තේරෙනවද? පැය කාලයක් විතර එන්න පුළුවන්. ඒතකොට වාහන වලින් ගමන් කරද්දී පැය සහ දුරමනින්න බොහෝ විට විවාහාරේ දුරමනින්න වාහනත් එක්ක ගනුදෙනු කරනකොට ලොකු දුරවල් එක්ක ගනුදෙනු කරනකොට දුරමනින්න කතා කරන්නේ කිලෝමීටර ගණන්. කාලය මනින්න කතා කරන්නේ පැය ගණන්. ඒක නිසා අපි සාමාන්‍ය වාහන ගැන කතා කරනකොට වේගය මනින්නේ පැයට කිලෝමීටර වලින්. සර් ජෙට් වලේ මොන වගේද මන්නේ? ඈ ජෙට් වලේ ජෙට් වල පැයට කිලෝමීටර තමයි. පැයට කිලෝමීටර මෙච්චරක වේගෙන් ජෙට් වල එහෙම පැයට කිලෝමීටර වලින් මනින්නේ අර මේ මොනවද මේ අර අභ්‍යවකාශ යාන තියෙන්නේ. ඒ වගේ ආලෝක වර්ෂ වලින් එහෙම මනිනවා. ලොකු වේග. හරිද? ආලෝක වර්ෂය කියන්නේ වර්ෂයක් තුල ආලෝකය ගමන් කරන දුර. හරි. ඒ වගේ මේ එක ඒකක වර්ග තියෙනවා. හරිද? එක ඒකක වර්ග තියෙනවා. හරි. රයිට්. එතකොට ඔයාලට තේරෙනවනේ පැයට කිලෝමීටර කියලා එකකයක් ගන්න එකේ වටිනාකමක් තියෙනවා කියලා. තප්පරයට මීටර කියලා එකකයක් ගන්නවා වගේම පැයට කිලෝමීටර කියලා එකකයක් ගන්න එකේ වටිනාකමක් තියෙනවා. හැබැයි අපිට ගණන් හදනකොට පැයට කිලෝමීටර දාලා ගණන් හදන්න බෑ. හොඳට තේරුම් ගන්න. පැයට කිලෝමීටර දාලා ගණන් හදන්න බෑ. හරි? මිනුම් උපකරණ පාඩමේදී ඕන කෙනෙක්ට උගන්වනවා කාලය මනින SI එකකේ මොකද්ද? තප්පර. දුර මනින SI එකකේ මොකද්ද? මීටර. එතකොට අපි සමීකරණ වලට හැම වෙලෙම සමීකරණ වලට ආදේශ කරනකොට SI එකක වලින් ආදේශ කරන්න ඕනේ. මතකනේ? මිනුම් උපකරණ කරන්නේ. හරිද? අපි SI එකක වලින් තමයි ආදේශ කරන්න ඕනේ. හරි? SI එකක වලින් තමයි ආදේශ කරන්න ඕනේ. ඒක නිසා කොහේ හරි තැනක පැයට කිලෝමීටර වලින් දීලා තිබ්බොත් ඒක තප්පරයට මීටර කරගන්න ඕනේ. හරි? කොහේ හරි තැනක පැයට කිලෝමීටර වලින් දීලා තිබ්බොත් ඒක තප්පරයට මීටර කරගන්න ඕනේ. මෙහෙම ලියන්න. පැයට කිලෝමීටර සහ තප්පරයට මීටර අතර තියෙන සම්බන්ධය. මෙහෙම ලියන්න. සිංහලෙන් ලියන්න එපා. මෙහෙම ලියන්න. කිලෝමීටර පැයට කිලෝමීටර හා තප්පරයට මීටර අතර සම්බන්ධය පැයට කිලෝමීටර හා තප්පරයට මීටර අතර සම්බන්ධය පැයට කිලෝමීටර හා තප්පරයට මීටර අතර සම්බන්ධය හරි
මෙහෙමයි. පැයට කිලෝමීටරුයි තප්පරයට මීටරුයි අතර සම්බන්ධය තමයි දැන් උගන්වන්න හදන්නේ. පැයට කිලෝමීටර සහ තප්පරයට මීටර අතර සම්බන්ධය තමයි උගන්වන්න හදන්නේ. හරි. මෙහෙමයි. පැයට කිලෝමීටර සහ තප්පරයට මීටර අතර තියෙන සම්බන්ධය. පැයට කිලෝමීටරුයි තප්පරයට මීටරුයි අතර තියෙන සම්බන්ධය. මෙන්න මෙහෙම පටන් ගන්නකො මම. පැයට කිලෝමීටර සහ තප්පරයට මීටර අතර තියෙන සම්බන්ධය. එතකොට මෙන්න මෙහෙමයි. දැන් පැයට කිලෝමීටර එකක් කියන්නේ. පැයට කිලෝමීටර එකක්. 1යි කිලෝමීටර පැයට කිලෝමීටර එකක් කියන එකේ තේරුම මොකද්ද? තේරුම. පැයට කිලෝමීටර එකක් කියන එකේ තේරුම. තප්පරයට මීටර එකක් කියන එකේ තේරුම මොකද්ද? තප්පරයක් ගමන් කරනවා. තප්පරයක් තුල ගමන් කරපු දුරට තමයි මීටර ගන්න. තප්පර දුර කියන්නේ තප්පරයට මීටර කියන එකේ තේරුම එක තප්පරයක් තුල ගමන් කරපු මීටර ගන්න. එක තප්පරයක් තුල ගමන් කරපු මීටර ගන්න. පැයට තප්පරයට මීටර එකක් කියන්නේ. තප්පරයකට මීටර එකක්. ඒ කියන්නේ තප්පරයක් තුල ගමන් කරලා තියෙන දුර කොච්චරද? මීටර එකක්. පැයට කිලෝමීටර එකක් කියන්නේ මොකද්ද එතකොට? එක පැයකට පැයක් තුල කිලෝමීටර ගමන් කරපු කිලෝමීටර ගන්න. එකයි. එක පැයකට කිලෝමීටර එකක් ගිහින්. එක පැයකට කිලෝමීටර එකක් ගිහින්. හරිද? දැන් අපි හොයන්න ඕනේ පැයකට කිලෝමීටර එකක් යනවා නම් එක පැයක් ඇතුළත කිලෝමීටර එකක් යනවා නම් තප්පරයක් ඇතුළත කොච්චර දුරක් ගිහිල්ලාද කියලා තමයි හොයන්න ඕනේ. හරි? පැයක් තුල කිලෝමීටර එකක් යනවා නම් එක පැයක් තුල කිලෝමීටර එකක් යනවා නම් තප්පරයක් ඇතුළත කොච්චර දුරක් යනවද කියලා තමයි හොයන්න ඕනේ. එතකොට අපි බලමු තප්පරයක් ඇතුළත ගමන් කරන දුර. ඇත්තටම කිලෝමීටර එකක් ගිහිල්ලා තියෙන කොච්චර කාලයක් ඇතුළතද? 1 කිලෝමීටර දුරක් ගිහිල්ලා පැයක් තුල. හරි? කිලෝමීටර ගාන කාලයෙන් බෙදනවනේ. එතකොට එක පැයකට කිලෝමීටර එකක් ගිහින්. එක පැයකට කිලෝමීටර එකක් ගිහිල්ලා. කිලෝමීටර දැන් අපිට පැයට කිලෝමීටර කියන එක තප්පරයට මීටර බවට පත් කරන්න ඕනේ. ඒ කියන්නේ කිලෝමීටර ගාන මීටර ගානක් කරන්න ඕනේ. පැය ගාන තප්පර ගානක් කරන්න ඕනේ. එතකොට එනවා තප්පරයකට කොච්චර දුරක් ගිහිල්ලාද යන්නේ. මීටර කොච්චරක් යනවද කියලා. තප්පරයකට මීටර කොච්චරක් යනවද කියලා එනවා. හරි? එතකොට කිලෝමීටර එකයිනේ. කිලෝමීටර එක මීටර කරාම කීයද එන්නේ? කිලෝ කියන්නේ කීයද? කිලෝ කියන්නේ උපසර්ගයක්. මිනුම් ප්‍රකරණ පාඩමේ උගන්වනවා. කිලෝ කියන්නේ උපසර්ගයේ අගය කීයද? ගුණ කිරීම. කිලෝ කියන්නේ කීයද? කිලෝ කියන්නේ 10 කීවෙනි බලය? 10 3. හරියටම හරි. කිලෝ කියන්නේ 10 3 වෙනි බලය. කාටද කටපාඩමෙන් ගන්න පුළුවන් නම් කිලෝමීටර එකකට මීටර 1000යි කියලා ඒ තවුලක් නෑ හොඳේ. දැනට. එතකොට කිලෝ කියන්නේ 10 3 වෙනි බලය. කිලෝ කියන්නේ 10 3 වෙනි බලය. කිලෝ කියන්නේ උපසර්ගයක්. එක මේ තියෙන එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන එක තමයි මේ තියෙන්නේ. මේ කිලෝ තමයි මේ තියෙන්නේ. කිලෝ කියන්නේ 10 3 වෙනි බලයට. කිලෝ කියන්නේ උපසර්ගයක්. ඒක 10 3 වෙනි බලයට. මීටර බෙදීම හරිද? ඔන්න කිලෝමීටර මීටර කරගත්තා. කිලෝමීටර කරගත්තා. කිලෝමීටර එකක් කියන්නේ එක ගුණ කිරීම 10 3 වෙනි බලයයි මීටර කියන එක. කිලෝමීටර ගාන මීටර ගානක් කරගත්තා. ඊට පස්සේ පැය ගාන තප්පර ගානක් කරගන්න ඕනේ. හරි? පැයට තප්පර කීයද? එක පැයකට තප්පර කීයද? එක පැයට මිනිත්තු කීයද? 60. මිනිත්තුවට තප්පර කීයද? 60. ඒ කියන්නේ තප්පර 60 හරි? ඒ කියන්නේ තප්පර 60 පැයට තියෙනවා තප්පර 60 වරක් 60. පැයට තියෙනවා තප්පර 60 වරක් 60. ඒ කියන්නේ මේ පැයට තියෙනවා මිනිත්තු 60ක්. එක මිනිත්තුවකට තියෙනවා තප්පර 60ක්. එක මිනිත්තුවක් අස්සේ තප්පර 60ක් හිර වෙලා තියෙනවා. ඒ වගේ මිනිත්තු 60ක් නේ පැයක් කියන්නේ. ඒතකොට 60 ඒවා අර 60 කුට්ටි 60ක්. තේරුණා 60 ඒවා 60ක්. එතකොට තප්පර 60 වරක් 60ක් තියෙනවා. එතකොට මේක බෙදුවම වෙනවා උඩ එනවා 1000යි මීටර. 1000යි මීටර බෙදීම 60 වරක් 60 කියන්නේ 3600යි. 3600යි තප්පර. ඒ කියන්නේ පැයට කිලෝමීටර එකක් කියන එකේ තේරුම මොකක්ද දන්නවද? පැයට කිලෝමීටර එකක් කියන එකේ තේරුම පැයට කිලෝමීටර එකක් කියන එකේ තේරුම තප්පර 3600ක් ඇතුළත මීටර 1000ක් ගමන් කරා කියන එක.
තප්පර 3600ක් ඇතුළත මීටර 1000ක් ගමන් කරා කියන එක තමයි පැයට කිලෝමීටර එකක් කියන එකේ තේරුම. හරි. එතකොට මේක සුළු කරාම දැන් තප්පර 3600කදී මීටර 1000ක් ගිහිල්ලා නම් තප්පරයකට ගමන් කරපු දුර නොයන්න ඕනේ. කොල්ල 3600ට කෙල්ල 1000යි වගේ කතාවක්. එතකොට තප්පර 3600කදී මීටර 1000ක් ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් එක තප්පරයකට ගමන් කරපු මීටර ගාන හොයන්න කොහමද? ගමන් කරපු මීටර ගාන තප්පර ගානේ බෙදනවා. එතකොට එනවා එක තප්පරයකට ගමන් කරපු මීටර ගාන. එතකොට එනවා පැයට කිලෝමීටර එකක් කියන්නේ එකයි පැයට කිලෝමීටර කියන්නේ. පැයට කිලෝමීටර එකක් කියන්නේ මීටර ගාන තප්පර ගානේ බෙදුනහම 0.2කට 0.2ක් කැපෙනවා. ඊට පස්සේ දෙකෙන් කැපුවාම දෙකේ ඒව 5යි දෙකේ ඒව 18යි. 5 බෙදීම 18යි. 5 බෙදීම 18යි මීටර තප්පරයට මීටර. පැයට කිලෝමීටර එකක් කියන්නේ තප්පරයට මීටර 5 බෙදීම 18ක්. හරිද? එදා අපි කරේ. පැයට කිලෝමීටර එකක් කියන්නේ තප්පරයට මීටර 5 බෙදීම 18ක්. හරි. ඔක ලියා ගන්න. මොකද? පැයට කිලෝමීටර එකක් කියන්නේ තප්පරයට මීටර නම් 5 බෙදීම 18ක් නේ. අප දැන් අහන්නේ තප්පරයට මීටර එකක් කියන්නේ පැයට කිලෝමීටර කීයද? තප්පරයට මීටර එකක් කියන්නේ පැයට කිලෝමීටර කීයද? තප්පරයට මීටර එකක් කියන්නේ පැයට කිලෝමීටර කීයද? 18 වෙනි. හරි තමයි. 18 බෙදීම 5. හරි. මම මේක මෙහෙම විස්තර කරන්නම්කෝ. හරි. මේක ලියාගත්තනේ. මෙතන ලියාගත්තනේ මම මෙහෙම විස්තර කරන්නම්කෝ. පැයට කිලෝමීටර එකක් කියන්නේ පැයට කිලෝමීටර එකක් කියන්නේ තප්පරයට මීටර නම් 18 බෙදීම 5ක්. දැන් 5 බෙදීම 18ක් නේ. තප්පරයට මීටර 5 බෙදීම 18ක්. 5 බෙදීම 18ක්. 5 බෙදීම 18ක්. ඕකනේ දැන් ලියාගත්තේ අපි. ඕකනේ දැන් ලියාගත්තේ. හරි. දැන් මේකෙන් 18 මේ බෙදීම 18 මේ පැත්තට ගේන්න. බෙදීම 18 මේ පැත්තට ගෙනිච්චාම ගුණ කිරීම 18ක් වෙනවා. මේ ගුණ කිරීම පහ මේ පැත්තට අරන් බෙදීම 5ක් එනවා. හරිද? එතකොට මේ පැත්තේ එනවා 1යි තප්පරයට මීටර. තප්පරයට මීටර 1 සමානයි 18 බෙදීම 5යි. 18 බෙදීම 5යි පැයට කිලෝමීටර. පැයට කිලෝමීටර කියලා එනවා. ඔන්න ඔහම එනවා. හරි. එතකොට තප්පරයට මීටර එකක් කියන්නේ පැයට කිලෝමීටර නම් 18 බෙදීම 5. හරි. පැයට කිලෝමීටර නම් 18 බෙදීම 5ක්. right. හරි. එතකොට මේකත් ලියලා කොටු කරගන්නකො. ඊට පස්සේ හරි. ඊළඟට අපි මෙහෙම යමු. මෙහෙම කතාවකට එමු. හරි. හරි. ඔන්න මෙහෙම අහගන්න. මම ගානක් දීලා මම මේක හදනවා. හරිද? දැන් මෙන්න මෙහෙම ගානක් දෙනවා කියලා හිතමුකෝ. මෙන්න මෙහෙම ගානක් දෙනවා. හරි? පැයට කිලෝමීටර 2 යනවලු පැයට. පැයට කිලෝමීටර 2 අගය හරවන්න කියනවා. පැයට කිලෝමීටර 2 හරවන්න කියනවා තප්පරයට මීටර වලට. පැයට කිලෝමීටර 2 තප්පරයට මීටර වලට හරවන්න ඕනේ. පැයට කිලෝමීටර 2 තප්පරයට මීටර බවට පරිවර්තනය කරන්න ඕනේ. පැයට කිලෝමීටර 2 තප්පරයට මීටර බවට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට හොඳට බලන්න ඒක පරිවර්තනය කරන්න හැටි. හොඳේ. පැයට කිලෝමීටර 2 තප්පරයට මීටර වලට පරිවර්තනය කරන්නේ මෙහෙමයි. මම මේක තේරුම් කරන්න තමයි මෙච්චර විස්තර කරන්නේ. හොඳේ. right. පැයට කිලෝමීටර 2යි කිලෝමීටර පැයට. පැයට කිලෝමීටර 2 මට ලියන්න පුළුවන්. පැයට කිලෝමීටර 2නේ. ඒ කියන්නේ පැයට කිලෝමීටර එකේ ඒව දෙකක්නේ.
පැයට කිලෝමීටර් දෙක කියන්නේ පැයට කිලෝමීටර් එකේව දෙකක්. ඒක මට ලියන්න පුළුවන් දෙක ගුණ කිරීම පැයට කිලෝමීටර් එක කියලා. දෙක ගුණ කිරීම පැයට කිලෝමීටර් එක. හරි පැයට කිලෝමීටර් එකේව දෙකක් තමයි පැයට කිලෝමීටර් දෙකක් කියන්නේ. හරිද? දැන් මම කරන්න හදන්නේ මොකද්ද? පැයට කිලෝමීටර් දෙක තප්පරයට මීටර වලට හරවන්න තමයි හදන්නේ. පැයට කිලෝමීටර් දෙක තප්පරයට මීටර වලට හරවන්න හදන්නේ. පැයට කිලෝමීටර් දෙකක් කියන්නේ පැයට කිලෝමීටර් එකේ ඒවා දෙකක්. පැයට කිලෝමීටර් දෙකක් කියන්නේ පැයට කිලෝමීටර් එකේ ඒවා දෙකක්. එහෙනම් මට මෙන්න මේක මෙහෙම ලියන්න පුළුවන්. දෙක ගුණ කිරීම පැයට කිලෝමීටර් එකක් කියන්නේ තප්පරයට මීටර කීයද? පැයට කිලෝමීටර් එකක් කියන එක සමාන වෙනවා තප්පරයට මීටර 5 බෙදීම 18. එහෙනම් මම පැයට කිලෝමීටර් එක ලියනවා 5 බෙදීම 18යි තප්පරයට මීටර කියලා. වරදක් නැහැ. පැයට කිලෝමීටර් එක සමානයිනේ තප්පරයට මීටර 5 බෙදීම 18. පැයට කිලෝමීටර් එක වෙනුවට 5 බෙදීම 18යි තප්පරයට මීටර කියලා ලියනවා. එහෙනම් 2යි පැයට කිලෝමීටර හොඳට බලන්න සිද්ධ වෙලා තියෙන දේ. සමස්තයක් වශයෙන් සිද්ධ වෙලා තියෙන දේ හොඳට බලන්න. 2යි පැයට කිලෝමීටර තප්පරයට මීටර කරනකොට පැයට කිලෝමීටර ගානක් තප්පරයට මීටර කරනකොට 2යි පැයට කිලෝමීටරනේ තියෙන්නේ. 2යි පැයට කිලෝමීටර තප්පරයට මීටර කරනකොට 2 කීයෙන් දුගුණ වෙලා තියෙන්නේ? 5 බෙදීම 18න් ගුණ වෙලා. ඒ කියන්නේ 2 5 බෙදීම 18න් ගුණ කරොත් 2 5 බෙදීම 18න් ගුණ කරොත් ඒකකේ තප්පරයට මීටර වෙනවා. තේරෙනවද? එතකොට පැයට කිලෝමීටර දෙකක් කියලා දුන්නොත් පැයට කිලෝමීටර දෙකක් කියලා දුන්නොත් ඒක 5 බෙදීම 18න් ගුණ කරොත් පැයට කිලෝමීටර දෙකක් කියලා දුන්නොත් එහෙම ඒ 2 5 බෙදීම 18න් ගුණ කරොත් ඒක තප්පරයට මීටර බවට පරිවර්තනය වෙනවා. හරි? තවත් විදිහකට කියනවා නම් පැයට කිලෝමීටර ගාණක් තප්පරයට මීටර කරන්න නම් මොකද කරන්න ඕනේ? 5 බෙදීම 18න් ගුණ කරන්න ඕනේ. පැයට කිලෝමීටර ගාණක් තප්පරයට මීටර කරන්න 5 බෙදීම 18න් ගුණ කරපු ගමන් ඒක තප්පරයට මීටර බවට පත් වෙනවා. තේරෙනවද? පැයට කිලෝමීටර ගාණක් තප්පරයට මීටර කරන්න ඕන ඔහොම. හරි. හරි මෙහෙම ගාන මේක ගාණක් හැටියට ලියාගමුකෝ. පැයට කිලෝමීටර 2යි පැයට කිලෝමීටර තප්පරයට මීටර වලට හරවන්න. 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 හරි. රයිට් මේ ගාන හදන්න. උදාහරණයක් හැටියට. හරි. හරි ඊළඟට අපි ගානක් හදමු. පැයට කිලෝමීටර 72. පැයට කිලෝමීටර 72 තප්පරයට මීටර වලට හරවන්න. පැයට කිලෝමීටර 72 තප්පරයට මීටර වලට හරවන්න. පැයට කිලෝමීටර 72 තප්පරයට මීටර වලට හරවන්න. දෙකයි කිලෝමීටර පැයට තප්පරයට මීටර වලට හරවන්න.